විශාල ඡන්ද ප්‍රමාණයක් පොදු ජනයා ජීවත් වෙන දිස්ත්‍රික්කයක්. විවිධ බලවේගයන් නේද ගොවි ජනතාව මම හිතනවා ඉඩම් ප්‍රමාණය අඩු වුණාට වැඩිම වියස් වෙන්න ගෙනත් දෙන දිස්ත්‍රික්කේ විශාල ගොවි ජනතාව ජීවත් වෙන දිස්ත්‍රික්කයක්. විශාල කුකුල් කර්මාන්ත වැනි කර්මාන්තවල යෙදෙන කණ්ඩායම් විශාල ව්‍යාපාරික ප්‍රජාවන් අධ්‍යාපන ශාස්ත්‍රයේ විශාල පිමි ඉහළ ගියපු සමාජ කණ්ඩායම් විශාල ප්‍රමාණයක් මේ දිස්ත්‍රික්කේ නියෝජනය කරමින් තිබෙනවා. ඒ නිසා විවිධ අපේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති ගත්තොත් ඔබ දන්නවා මේ කුරුණෑගල දිස්ත්‍රික්කේ අපේ රටට දායද කරන ලද ඉතාමත් හොඳ ප්‍රබල මානව සම්පත බව ඔබ දන්නවා. එවැනි පිරිසින් හැබැයි එවැනි මහා වමනාවක් දැක්මක් මෙහෙවීමක් සහිත ජන පිරිසක් හිටියත් මේ පළාතට නායකත්වය දෙමින් තිබුණේ අතිශය අදූෂිත අරක්කු ෆැක්ටරි කරුවන් බදු වංචාකරුවන් නේද? අදූෂිත නෙවෙයි දූෂිත හොඳයි. බදු වංචාකරුවන් තමයි වැඩිපුර මේකට නායකත්වය දෙමින් තිබුණේ. ඒ නිසා මෙන්න මේ දූෂිතභාවයේ කෙලපැමිණි දේශපාලන වෙනුවට අදූෂිතභාවය කොඩිය ඔසවාගත්තු දේශපාලනය කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජයග්‍රාහී දේශපාලන බවට පරිවර්තනය කරන්න ඕන. සාමාන්‍ය මේ කුරුණෑගල නගරය කියලා කියන්නේ මෝටර් සයිකල් නේද? ඕන තරකේ මෝටර් සයිකලයක් ගන්න ඕන, වෑන් එකක් ගන්න ඕන කුරුණෑගල නගරයට ආවේ. අද ඒ සියලු ව්‍යාපාර කඩාවට්ටලා ආනයන සියල්ල නතර කරලා නේද? මෝටර් රථ දැන් අවුරුදු දෙකමාරක් විතර තිස්සේ 2020 මැයි මාසෙ සිට නේද? මෝටර් රථ ගේන්නේ නැතුව, පොහොර ගේන්නේ නැතුව මේ සියල්ල නතර කරලා ඩොලර් කෝටි 810ක් මදි වී තිබෙනවා අපිට බහණ්ඩ ආනයනය කිරීම වෙනුවෙන්. විතරක් නෙවෙයි දාලුත්ම වාර්තාව ඉදිරිපත් කරලා තිබෙනවා මේ පෙබරවාරි සිට ඊළඟ ජනවාරි දක්වා ඉදිරි අවුරුද්දට ඉදිරි වසර සඳහා අපි ගෙවිය යුතු ණය වාරිකයේ ඩොලර් බිලියන 6.9යි විදේශීය ණය වාරිකය. ඒතර අපිට 8.1ක් අවශ්‍ය වී තිබෙනවා බහණ්ඩ ආනයනය කරන්න. අපිට ණය වාරිකයේ ගෙවන්න ඩොලර් බිලියන 6.9ක් ඕන. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් ඩොලර් බිලියන 15ක් අපිට අවශ්‍යයි. කුමක් වෙනුවෙන්ද? බහණ්ඩ ආනයනය කරන්නත් ණය වාරිකයේ ගෙවන්න. ඩොලර් බිලියන 15ක්. කොහෙන්ද උපයාගන්නේ? ඉතින් අවුරුදු 70ක මේ වැරදි ආර්ථික ගමනේ ප්‍රතිවිපාක වලට අද අපේ රට මුහුණ දෙමින් තිබෙනවා. දැන් බලන්න. ඕස්ට්‍රේලියාවට කියනවා අපිට කිරිපිටි ගේන්න ඩොලර් මිලියන 200ක් ඉල්ලනවා. පාකිස්තානෙට කියනවා අපිට පරිප්පු සහ හාල් ගේන්න ඩොලර් මිලියන 200ක් දෙන්න කියනවා. ඉන්දියාවට කියනවා අපිට තෙල් ගේන්න ඩොලර් මිලියන 500ක් දෙන්න කියනවා. බංග්ලාදේශයට කියනවා නේද? අපිට මොනවා හරි බඩු ටිකක් ගේන්න තව ඩොලර් මිලියන 250ක් දෙන්න කියනවා. චීනෙට කියනවා අපිට ඩොලර් බිලියනයක් ඩොලර් මිලියන 1000ක් දෙන්න අපිට ඇඳුම් පැළඳුම් ඇතුළු අනිකුත් බහණ්ඩ ආනයනය කරන්න කියලා. මොකද සිදුවී තිබෙන්නේ? පරිප්පු ගේන්න ඕස්ට්‍රේලියාවෙන් සල්ලි ඉල්ලනවා. තෙල් ගේන්න ඉන්දියාවෙන් සල්ලි ඉල්ලනවා. හාල් ගේන්න බංග්ලාදේශයෙන් සල්ලි ඉල්ලනවා. නේද? තව මොනවා හරි ගේන්න පාකිස්තානෙන් සල්ලි ඉල්ලනවා. අනිකුත් බහණ්ඩ ගේන්න චීනෙන් සල්ලි ඉල්ලන්න වෙලා තිබෙනවා. මේ සියල්ල කඩා වැටී තිබෙනවා. ඉතින් ඔබ කවුරු හරි විශ්වාස කරනවද යලි මේ අසාර්ථක අපේ රට බිත්තියටම හේතු කරලා විනාශ කළාද මේ ආර්ථික ගමනේ අපිට තවත් ප්‍රතිඵලක්පත් කර දෙන්න පුළුවන්ද? යහපත් ප්‍රතිඵල. ඔබ පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් කරන්න පලින් අනිත් පාර්ශ්වය කවුද කියලා බලන්න. ඒ පාර්ශ්ව හයියක්කාර පාර්ශ්වයක් නම් අනේ පොලිසියට ගිහිල්ලා වැඩක් නැහැ. ඒගොල්ලන්ට හයිය තියෙන අයනේ. එයා අරයාගේ කට්ටියනේ, අරයාගේ ගෝලියනේ. එහෙම නෙමෙයිද? මේම සමාජයකට ඉස්සරහට යන්න පුළුවන්. එඳ අපේ රටේ නීතිය විධාන ආධිපත්‍ය කඩා වැටී තිබෙනවා. මේ වෙනස් කළ යුතුයි. ඒ විතරක් නෙමෙයි මේ පාලකයා සෑම විටම අපේ රටේ බලය වෙනුවෙන් විටින් විට සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර සැකය, අවිශ්වාසය, ක්‍රෝධය, වෛරය වර්ධනය කරා. මේ කිසිවෙක් පුරවැසියන් අතර තිබුණු ගැටුමක් නෙවෙයි. පොල්ගහවෙල මුස්ලිම් සිංහල සොයුරන් එකට ජීවත් වුණා. මෙතන මල්ලෝ පිටියේ සිංහල මුස්ලිම් පුරවැසියන් එකට ජීවත් වුණා. එම ජීවත් වුණේ නේද? අර පැත්තේ දොරංගස්ලන්දේ දෙමළ නේද? වත්තේ පුරවැසියන් සිංහල පුරවැසියන් එකට ජීවත් වුණා. මෙරට පුරවැසියන් එකිනෙක අතර එනකොට ගත්තේ නැහැ. හැබැයි මොකද කරේ මේ පාලක කණ්ඩායම? තමන්ගේ බලය පවත්වාගෙන යාම වෙනුවෙන් මේ ජාතිවාදී වැපුරුවා එනකොට ගන්න තත්ත්වය නිර්මාණය කරා. නිර්මාණය කරේ නැද්ද? බලන්න.
මේ සාෆි මහත්මයාගේ දොස්තර මහත්තයාගේ සිද්ධිය ඔයගොල්ලෝ අරන් බලන්න. එදත් මම පාර්ලිමේන්තුවේදී කිව්වා. ඒක දිගට සත්කම් 8000ක් කරලා තිබෙනවනේ. පත්‍රේ වාර්තා කරලා තිබුණේ ඒක. ගේ 4000ක් හොඳ සත්කම් කියලා වාර්තා කරලා තිබුණා. විශාල සමාජ ආందోලනයක් නිර්මාණය කරා. පැමිණිලි දාන්න පටන් ගත්තා. උද්ඝෝෂණ දාන්න පටන් ගත්තා. උපවාස කරන්න පටන් ගත්තා. කොතනද මේක කෙලවරුනේ? සමාජ එකිනෙකා කෙරේ සැකේ අවිශ්වාසය නිර්මාණය කරා. අප්‍රේල් මාසේ 21 වෙනිදා 2019 අවුරුදු පාස්කු පහරේ සිද්ධ වුණා. පහරේ සිද්ධ වෙලා 21 රැ කලබලයක් සිද්ධ වුණා නම් අපි කාටවත් පිළිගන්න පුළුවන් ආවේගයට සිද්ධ වුණු කලබලයක් කියලා. හැබැයි 21 වෙනිදා රැ සාමකාමී කුරුණෑගල, 22ක් සාමකාමී කුරුණෑගල, 23ක් සාමකාමී කුරුණෑගල. හැබැයි කුරුණෑගල ඇවුලුනේ කවද්ද? හෙට්ටිපොළ ඇවුලුනේ කවද්ද? මැයි මාසේ 13. සිදුවීම සිද්ධ වෙන්නේ අප්‍රේල් මාසේ 21. මැයි මාසේ 13 වෙනිදා නැවත පහරකට ලක් වෙනවා, ගිනි තැබීම් වලට ලක් වෙනවා, එන කොටා ගැනීමට ලක් වෙනවා. එය හුදකලා ආවේගය විසින් මතු කරලා ලද්දක් නෙවෙයි. ඊටාම සංවිධානාත්මක ලෙස මැදිහත් වෙලා ගිනි තබාගෙන පහර දීගෙන ආවෙන්න පටන් ගත්ත හෙට්ටිපොළ දක්වා. සිද්ධුනේ නැද්ද මේ? කවද්ද මේ මාසේ 13? මේ ඊටාම සංවිධානාත්මකව මේ ජාතිවාදී රැල්ල නිර්මාණය කරේ. ඒ නිසා මේ සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර සැකේ වර්ධනය කරා, අවිශ්වාසය වර්ධනය කරා, කෝපය වර්ධනය කරා, ගැටුම් නිර්මාණය කරා මේ පාලකයන් තමන්ගේ බලය වෙනුවෙන්. ද සමාජ දේහයක් මුළුමනින්ම කඩා වැටුනහම එකිනෙකා කරේ සැකෙන්, අවිශ්වාසයෙන්, ක්‍රෝධයෙන් බලන සමාජයක් නිර්මාණය වුණාම ඒ සමාජයේ මොකද තියෙන පැවැත්ම? ඒ සමාජයට යහපත් කිසිදු පැවැත්මක් නැහැ, මතක තබා ගන්න. මට එක වෙලාවකදී ආර් සම්බන්ධන් මහත්මයා TNA නායක එතුමාගේ යම් දේශපාලන දර්ශන පිළිබඳ අපිට විවේචනයක් තිබෙනවා. ඒත් එතුමා එක වෙලාවක මගේ අත් දෙක අල්ලගෙන කිව්වා මෙහෙම. අනුර, මම කැමති ලෝකෙට හඬගාලා කියන්න ශ්‍රී ලාංකිකයෙක් කියලා. හැබැයි මම අකමැති ජීවත් වෙන්න දෙවෙනි පුරවැසියෙක් වෙලා කිව්වා. මේකත් ඔහු හඬගා කියන ලෑස්ති ශ්‍රී ලාංකිකයෙක් කියලා. හැබැයි ඔහු අකමැති දෙවෙනි පුරවැසියෙකුට ජීවත් වෙන්න කිව්වා. මේකත් අද මා මුස්ලිම් ව්‍යාපාරික කණ්ඩායමක් එක්ක සාකච්ඡා කරා. ඔහු අරාබියට ගියත් ඔහුගේ ආගම, ඔහුගේ විශාල සංස්කෘතික බලපෑම් තියෙන ප්‍රදේශයක්. හැබැයි එහෙ ගියත් ඔහු ඒ රටේ දෙවෙනි පුරවැසියෙක්. එහෙම නෙමෙයි. ඔබ මැද පෙරදිගට ගියා කියලා එහි පළවෙනි පුරවැසියෙක් බවට පත් වෙන්නේ නැහැ. වන්නේ නැහැ. ඔබට ඒ පිළිගැනීම නැහැ. ඔවුන් කැමති වෙන්නේ කුමකටද? ඔවුන් කැමති වෙන්නේ මේ රට ඇතුලේ සමාන අයිතිවාසිකම් සහිත ගරුත්වයේ පිළිගැනීම, ආදරය, ලෙන්ගතුකම, මානව බැඳීම සහිත පුරවැසියෙක් බවට පත් වෙන තමයි ඔහුගේ ප්‍රාර්ථනාව. එහෙම නෙමෙයිද? අපිට ඕන මොකද්ද? 1 2 3 කියලා විවිධ පන්තින් වලට ස්තරයන් වලට බෙදිච්ච සමාජයක්ද? නේ අපිට ඕන මොකද්ද? සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මෙලේ අපි හැමදෙනාම සාමිකත්වයෙන් ජීවත් වෙන්න ඕන සමාජයක් අපිට අවශ්‍යයි. හැබැයි මේ දේශපාලන මොකද කරේ? මේක කීතු වලට බෙදුවා, කැඩුවා. එනකොට ගන්න තත්ත්වයක් නිර්මාණය කරා. මොකද්ද රටකට කළ හැකි විනාශයේ සියල්ල මේ පාලකයන් කරා. මම අහන්නේ කයි ඔයගොල්ලන්ගේ. මේක මේ විදිහට යන්න දෙනවද, වෙනස් කරනවද? උත්තරයි. අපි හැමදෙනාම ස්ථිර අධිෂ්ඨානයකට එන්න ඕන මේක වෙනස් කරනවායි කියන එක. දැන් මේ සඳහා අලුත් පාරවල් කීපයක් දැන් යෝජනා වෙමින් තිබෙනවා. දැන් මා දැක්ක දිවාර විවිධ මාධ්‍ය සාකච්ඡා පවත්වමින් විවිධ කණ්ඩායම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට කියන මෙහිම. ඔබතුමා සැරමදි, පොඩ්ඩක් සැරවෙන්න. කියන්නේ පොඩ්ඩක් කෙවිත අතට ගන්න. මෙහෙමද කියන්නේ? සමහර අය කියන පොල්ලක් අතට ගන්න. අපි හිතුවේ හිට්ලර් වගේ ඒ වගේ නෙමෙයි වගේනේ. එහෙම වෙන්න. ගෝඨාභයට ඔయిత වඩා මොකවත් වෙන්න බෑ, මතක තබා ගන්න. ඔය තමයි ගෝඨාභය. ඔයිට මොකද වෙන්න පුළුවන්? ඔයිට වඩා කිසිවක් වෙන්න බෑ. හැබැයි සමාජයට ගේන්න හදන මොකද්ද මතයක්? නෑ, මේකට පෙළුතුර තිබෙන්නේ ගෝඨාභයේ බලය තවත් කේන්ද්‍රගත කරගැනීමෙන්. තවත් බලය උපයෝගී කරගැනීමෙන්. තවත් මර්ධනය කැඳවීමෙන්. ඒව කරන්න බෑ.
ඒක දැන් දශක ගණනාවකින් ඈතට ගිය ඉතිහාසයක්. ලෝකේ ගොඩක් වෙනස් වෙලා තිබෙනවා. ඒ නිසා තමයි මාර්තු මාසයේ ඔයගොල්ලෝ මතක ඇති හරි සරලයි. යුරෝපා සංගමේ යෝජනාවක් සම්මත වුණා ලංකාවට GSP+ යුරෝපා පාර්ලිමේන්තුව සම්මත වුණා GSP+ සහන ලබා නොදිය යුතුයි. ඒ පිළිබඳ කොමිසමක් කරා පරීක්ෂණ කළ යුතුයි කියලා. ඒකට යෝජනා කරේ කරුණු 4යි. එක ඒගොල්ලෝ කිව්වා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත සංශෝධනය විය යුතුයි. යෝජනාව සම්මත වුණා විතරයි ඊළඟ සැරේ කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ආවා. විදේශ කටයුතු ඇමති දිනේෂ් ගුණවර්ධන, අධිකරණ ඇමති අලි සබ්රිත්, ජනාධිපති ආරක්ෂක ඇමති ගෝඨාභයත් අත්සන් කරලා පළවෙනි වතාවට කැබිනට් පත්‍රිකාවක් ආවා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත සංශෝධනය කරන්න. යෝජනාව සම්මත වෙනකොට පත්‍රිකාව වෙනවා. දැන් ඊයේ පෙරේද මම දැක්කා ජී ලාය කියන මේක වෙනස් කරනවා කියලා. දැන් පනතක් ගැසට් කරන්න තියෙනවා. ඊළඟ එක කිව්වේ මොකද්ද? සානි අබේසේකරව කිසිදු හේතු නොදක්වා අප නොදී ඉන්නවා. ඊළඟ නඩු දිනේදී අප දුන්නා. දෙවෙනි කරුණ. තුන්වෙනි කරුණ. තුන්වරණ කරුණ කිව්වේ නඩු දාන්නේ නැතුව දීර්ඝ කාලයක් තිස්සේ LTT රැඳවුම් කරුවා රඳවගෙන ඉන්නවා ඔවුන් නිදහස් කළ යුතුයි කියලා. නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුව නිදහස් කරන්න ඕන කියලා 16 දෙනෙක් එළියට දැම්මා. මේ යෝජනාව සම්මත වෙලා මාසයක් යන කලින්. ඊළඟ කිව්වේ මොකද්ද? හිජාස් හිස්බුල්ලාව අයිතු ලෙස රඳවා තබා ගැනීම. ඒක ටික කාලයක් හිටියා. දැන් මොකද උනේ එකත්? අප දුන්නා මාර්තු වල ජිනීම වලට යන කලින්. ඔච්චරයි. ඉතින් මේ හරි ඔය කරුණු හතරක් තිබ්බේ. යුරෝපා පාර්ලිමේන්තුව සම්මත වුණේ කරුණු හතර ඔච්චරයි. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂට ගන්න පුළුවන් ද කෙවිතක් අතට? නේද? ගොවියෙක් අතට කෙවිතක් අරන් කුඹුරට බස්සන්න ඕන. එහෙම නේද? එහෙම හිතලා තියෙනවා. ඒ නිසා අපි හිතන්නේ එකයි. ඒ මාවත නැහැ. ඒ නිසා නැවත එවැනි පාරක් ඒගොල්ලන්ට යෝජනා කරන්නවත් බෑ. ඊළඟ තව පාරක් තියෙනවා. මොකද මණිබඩු වෙලෙන් දෙක් ඉන්නවද? ඉතින් අපේ ගම්වලට ওই මණිබඩු වෙලෙන්ද අපි ගම්වල ඉන්නකොට ඔය එනකොට එනවා. ඕන එකක් තියෙනවා. පනාව තිබ්බද කියනකොත් පනාවක් තියෙනවද කියලා හෙව්වොත් කොහෙන් හරි අස්සෙන් පනාවක් ඇදලා දෙනවා. කපුරු බෝල තියෙනවද කියලා හෙව්වොත් ආයෙ පැත්තකින් කපුරු බෝල හොයලා දෙනවා. ආයෙ ඇහුවොත් අපි මොකද්ද පොඩි එකාට පබළු මාලයක් තියෙනවද ඒකත් හොයලා දෙනවා. බංගලි වලලු තියෙනවද ඒකත් හොයලා දෙනවා. ඒ කියන්නේ මණිබඩු වෙලෙන්දට නේද පේන්න මුකුත් නෑ හැබැයි ඔක්කොම තියෙනවා. ඔක්කොම දෙනවා. ඒ වගේ කෙනෙක් ඉන්නවා දේශපාලනේ. කොහරි ගමකට ගිහිල්ලා සපත්තු නැති කකුලක් දැක්කම සපත්තු දෙන්නම් කියනවා. ඒ ගැබිණි අම්මා කෙනෙක් දැක්කොත් නේද අර මොකද්ද පෝෂදාය ආහාර මල්ලක් දෙන්නම් කියනවා. මේ මඩිබඩු වෙලෙන්දට රටක් හදන්න පුළුවන්. ඒ නිසා එහෙම පාරකුත් තියෙනවා තෝරගන්න මේ දවස්වල නේද? හරිද? නිකන් අර ඕන එකක් දෙන්නම් ඇදලා දෙන්නම් මඩිබඩු වෙලෙන්ද වගේ. හරි මං කියන්නේ ඒ දේශපාලන මේක නෑ. ඒවා ගොඩක් පැරණි දේශපාලන මතක තබා ගන්න. දේවා යල්පිනල දශක ගණනාවකට ඈත දේශපාලනක් එක. දැන් නව දේශපාලන කුමක්ද? මේ රට ආර්ථික වශයෙන් ලෝකත් එක්ක ඉස්සරහට යන නව ආර්ථික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. මේ රට දේශපාලන වශයෙන් වංචාව දූෂණේ නාස්තිය නතර කරන ලද ජනතා සහාමිකත්වය ගොඩනගන ලද අලුත් දේශපාලනයක් අවශ්‍යයි. මේ රටේ ජනතාවගේ අදහස් පාලනයට සම්බන්ධ වීම, ලිවීම, උන්ගේ අදහස් සංවාදයට භාජනය කිරීම මේ සියල්ලෙන් පිරිපුන් ප්‍රජාතන්ත්‍රවාදයක් අවශ්‍යයි. මේ රට සංස්කෘතිය කලාව රසවින්දනයෙන් සමන්විත මානව දයාවෙන් යුතු සමාජයක් අවශ්‍යයි. ඒක තමයි ලෝකයේ වර්තමාන නූතන දේශපාලනය. එහෙම නැතුව පැරණි යල්පිනු නේද? හිතපු ගමන් එනවා මොකද්ද? මොකද්ද? ව්‍යාපෘති ලක්ෂයයි. මොනවද? ව්‍යාපෘති ලක්ෂයයි. ඒකට එනවා මොකද්ද? ඒකට වෙන් කළා තියෙන බිලියන 100ක්. දැන් බිලියන 100 හොයාගන්න කොහොමද? දැන් තමුනාසලා දන්න මේ රටේ ලක්ෂ 26කට ආසන්න ප්‍රමාණයක් සේවක අර්ථසාධක අරමුදලේ සමාජිකයන් ඉන්නවා. මාධ්‍යවේදීන් හිටියට ඔබට සේවක අර්ථසාධක අරමුදලේ දායකත්වයක් සපයනවා. අපේ රටේ ව්‍යාපාර කඩේක වැඩ කරන සේවක සේවිකාවෙකුට ඇයට ඔහුට නේද සේවක අර්ථසාධක අරමුදලේ දායකත්වයක් තියෙනවා. ගාමන් ෆැක්ටරි වැඩ කරන තරුණියෙකුට සේවක අර්ථසාධක අරමුදලේ දායකත්වයක් තිබෙනවා.
ඒක යාගෙන් 12%කුත් ස්වාමියාගෙන් 8%කුත් කපලා මේක එකතු කරලා තිබෙනවා. ඒතර මේක ලොකු අරමුදලක්ද? සාමාන්‍යයෙන් ගත්තොත් ට්‍රිලියන 3ක් තිබෙනවා. ට්‍රිලියනක් කියන කෝටි ලක්ෂය. දැන් ට්‍රිලියන 3ක බිලියන 3000ක විශාල අරමුදලක් තිබෙනවා. දැන් මේකට පහුගිය කාලේ යෝජනාවක් ගෙනාවා. ඒක ආදායම් බද්දට යටත් කරා. ඒ කියන්නේ දැන් මේ බිලියන 3000 තියෙනවා. ඒක සමහර ඒවා ආයෝජනය කරනවා. සමහර භාණ්ඩාගාර බිල්පත් මිලදී ගන්නවා. සමහර ඒවා අරමුදල් බැංකුවල තියෙනවා. ඒකට පොලියක් එනවා. පොලි ආදායම. ආදායම කියලා ඒකට ගහුවා 114ක බද්දක්. දැන් ආදායම් බද්දක් ගන්න එකට හොඳයි. දැන් ආයෙ මොකද කරන්නේ? ආයෙ බසිර රාජපක්ෂ යෝජනා කරනවා අධිභාර බද්දක්. අධිභාර බද්දක් කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් එම අරමුදල 2020 පොලි වලින් කොටස් වෙළඳ පොලේ ආයෝජනය කිරීමෙන් බැංකු බැඳුම් කරවල ආයෝජනය කිරීමෙන් බිලියන 256ක් උපයලා තියෙනවා. ඒතර ඒකෙන් 125ක් ආණ්ඩුව ගන්න හදනවා. 2021 අපිට දැන්ට වාර්තාව ඉදිරිපත් කළ නැති වුණොත් ඇතුලෙන් අපිට අවිලා තිබෙනවා බිලියන 276ක් සේවක අර්ථසාධක අරමුදලේ 2021 ලාභය සමාන 2020 මාර්තු මාසෙ දක්වා ලාභය බිලියන 276යි. දැන් මොකද බසිර රාජපක්ෂ කියන්නේ? ඒකෙන් 125ක අධිභාරයක් ගන්නවා. ඒ කියන්නේ බිලියන 69ක්. බිලියන 69ක්. ඒ කියන්නේ අපේ රටේ එයාගේ ගිණුම වෙන වෙනම තිබ්බනම් මේ බද්ද වදින්නේ. සුමන දාසගේ ගිණුම සුමන දාසක නමින් තියෙනවා. සිරිපාලගේ ගිණුම සිරිපාලගේ නමින් තියෙන ගිණුම වෙනම තිබ්බනම් නෙවෙයි. මේ ඔක්කොම එකම අරමුදලක් හැටියට තියෙනවා. අරමුදල බිලියන 2කට වඩා ලාභ ලබනකොට ඒගොල්ලෝ 125ක බද්දක් ගෙවුවා. හැබැයි ආයේ ඒ ගිණුම් තියෙන එක ගිණුම් ලාභියාගේ නමට. කොහොමද මේ බද්ද ගහන්නේ? එතන බිලියන 69යි සේවක අර්ථසාධක අරමුදල. ඊළඟ ඒ වගේම සේවක බාරකාර අරමුදලටත් සාමාන්‍යයෙන් ගත්තොත් බිලියන 28ක විතර ලාභයක් ලබන අවුරුද්දකට. අන්න ඒකට 125ක බද්දක් ගන්නවා. ඒ කියන්නේ එතරම් ගන්නවා බිලියන 7ක්. ඒ කියන්නේ බිලියන 76ක්. කෝටි 7600ක්. මේ රටේ වැඩ කරන ජනතාවගේ අයිති සල්ලි අන්න යෝජනා කරලා තිබුණා මොකටද? බද්දක් ගහලා ගන්න. එතන බිලියන 76යි පාරවල් වල බිලියන 100ක. මොකද මේ කියන්නේ? මේ මහජනයාගේ ධනය මහා දවල් මංකොල්ල කෑමක්. අපි අද මේ කුරුණෑගල ඉඳන් මේ රටේ වැඩ කරන ජනතාව සපත කරලා තිනවා සහතික වශයෙන් මේක පරාද කරනවා.